ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම නිෂාදී බණ්ඩාරනායක මම චානකී නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. මහින්ද රාජපක්ෂ මහතා අභිනව අග්‍රාමාත්‍ය දුරේ දියුරුම් දීම හෙට කැලණිය රජමහා විහාරයේදී. ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගනිමින් අග්‍රාමාත්‍යවරයා ස්වර්ණමය වාර්තාවක් තබයි. ලොව ප්‍රබල රටවලින් අගමැතිට සුබ පැතුම්. ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කරමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ආරාධනයක්. චීන ශ්‍රී ලංකා මිතුදම් ගැඹුරින් ශක්තිමත් කිරීමට අවස්ථාව උදා වී ඇතැයි චීනය කියයි. ලෙබනනේ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට. ප්‍රථමයෙන් දේශීය පුවත්. මහමැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා හෙට අභිනව අග්‍රාමාත්‍ය දුරේ දියුරුම් දීමට නියමිතයි. දියුරුම් දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ කැලණිය රාජමහා විහාරස්ථානයේදී. එය උදේ 8:30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි. සිව්වැනි වරට අග්‍රාමාත්‍ය දුරේ දියුරුම් දෙන මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව සැකසුණු කෙටි සටහනක් මේ. සිය පියාණන්ගේ අභාවයෙන් පසු 1967 වසරේදී දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට බෙලියත් ආසනය නියෝජනය කරමින් 1970 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. මහින්ද රාජපක්ෂ මහතා එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයායි. එතුමා කැපී පෙනෙන කාර්යභාරයක් 1988 89 කාලබකවානුවේදී සිදු කළා. ඒ වක ක්‍රියාත්මක වූ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමයි. 1989 යලි පාර්ලිමේන්තුවට පැමිණි එතුමා එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය නිමා කරන්නට පෙරමුණගෙන ක්‍රියා කළා. ජනഘോഷා පාදයාත්‍රා යමින් 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු පාලනයක් ගොඩනැගීමට මහින්ද රාජපක්ෂ මහතා කැපී පෙනෙන මෙහෙවරක නිරත වුණා. කම්කරු ධීවර වැනි අමාත්‍යාංශ ගණනාවක් සාර්ථකව බෙහෙ වූ එතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙසද ක්‍රියා කළා. මහින්ද රාජපක්ෂ මහතා 2004 වසරේ අප්‍රේල් මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා. 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා මෙරට පස්වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා දියුරුම් දෙනු ලැබුවා. 30 අවුරුදු යුද්ධේ නිමා කරමින් මව්බිමට සාමය උදා කිරීමට නායකත්වයේ දුන් එතුමා 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා යලි ජනාධිපති ධුරයට තේරීපත් වුණා. පළමුවත් මට වටින්නේ මගේ මව්බිම. දෙවනුවත් මගේ මව්. තෙවනුවත් මගේ මව්බිම. ඔබටත් මුළු මහත් ජාතියටත් එසේ විය යුතුයි. දෙදහස් 15 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වුවද ජනතාවගේ දැඩි ඉල්ලීම හමුවේ එතුමා යලි ජනතා සේවයට පිවිසුණා. 2018 වසරේ පෙබරවාරි 10 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් එතුමා නායකත්වයේ දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට සමත් වුණා. නව දේශපාලන පක්ෂයකට 70%කට අධික පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමි වූ පළමු අවස්ථාව මේ ලෙස ඉතිහාසයට එක් වුණා. 2019 වසරේ ජනවාරි මාසයේදී දෙවනි වරටත් විපක්ෂ නායක ධුරයට පත් රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ රජයේ පෙරලා දැමීමට අවශ්‍ය ජනතා බලය සංවිධානය කළා. ඒ අනුව 2019 වසරේ නොවැම්බර් 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළේ ලක්ෂ 69ක ජනවරමක් හිමි කර ගනිමින්. අනතුරුව පත් කෙරුණු බහරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේද මහින්ද රාජපක්ෂ මහතායි. පසුගියදා පැවති මැතිවරණයේද මන්ත්‍රී ධුර 145ක් සමග විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයේ දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ එතුමාට
5,27,364ක මනාප සංඛ්‍යාවක් හිමි වුණා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයක අපේක්ෂිත මෙරට මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 5,27,364ක්. මෙරට සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ පැවති පළමු මැතිවරණය වන්නේ 1989 මහ මැතිවරණයයි. එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ලලිත් ඇතුළත් මුදලි මහතා මනාප 2,35,447ක් ලබාගෙන දිවයිනේ ප්‍රථමයා බවට පත් වුණා. ඉන් අනතුරුව 1994 මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාපලාභියා වන්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමත් වුණා. පොදු පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරමින් ඇය මනාප 4,64,588ක් ලබා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව 2000 වර්ෂයේ පැවති මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කර මනාප 3,63,668ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා එම මැතිවරණයේ මනාප ලයිස්තුවේ ප්‍රථමයා බවට පත් වුණා. 2001 මහමැතිවරණයේදී මනාප 4,15,686ක් ලබාගත් අතර 2004 මහමැතිවරණයේදී මනාප 3,29,524ක මනාප ලබා ගනිමින් අඛණ්ඩව මැතිවරණ තුනකදී දිවයිනේ වැඩිම මනාපලාභියා වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. කෙසේ වෙතත් 2010 මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ගම්පහෙන් තරඟ කළ බැසිල් රාජපක්ෂ මහතා මනාප 4,25,861ක් ලබා ගනිමින් එම මැතිවරණයෙන් දිවයිනේ වැඩිම මනාපලාභියා බවට පත් වුණා. ඉන් අනතුරුව 2015 මහ මැතිවරණයේදී 5,566ක මනාප ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එතෙක් පැවති සියලු මනාප ප්‍රතිඵල වාර්තා බිඳ හෙළමින් වාර්තා පොත් අතරට එක්ුණා. කෙසේ වෙතත් 2020 මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මෙතෙක් ඉතිහාසයේ මහ මැතිවරණවල තබා තිබූ මනාප ප්‍රතිඵල වාර්තා සියල්ල බිඳ හෙළමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මනාප 5,27,364ක් ලබා ගත්තා. ඒ ප්‍රතිශතයක් ලෙස 81.1% ලෙසයි වාර්තා වුණේ. සමානුපාතික ඡන්ද ක්‍රමයේ අනුව 1989 සිට මේ දක්වා පැවති සියලු මැතිවරණ ප්‍රතිඵල අනුව වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කරගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. මෑත ඉතිහාසයේ විශිෂ්ටතම මහමැතිවරණ ජයග්‍රහණයක් අත්කරගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තවදුරටත් ලෝක නායකයින්ගේ සුබ පැතුම් පළ වෙමින් තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ මහතා මහින්ද රාජපක්ෂ මහතාට සිය සුභාශිංසන පළ කරමින් දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. තමා ජනාධිපති පදවිය දැරූ සමයේ දෙරට අතර රාජ්‍ය නායක සංචාර සහ සබඳතා ශක්තිමත් වීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් මගින් සිහිපත් කර තිබෙනවා. එම සහයෝගිතාව ඉදිරියටත් පවත්වාගෙන යා හැකි බවයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතාද දුරකථන ඇමතුමක් මගින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට සුබ පතා තිබෙනවා. 2013 වසරේ කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඔස්ට්‍රේලියාව ලබා දුන් සහාය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී කෘතවේදීව සිහිපත් කර තිබෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතාද සිය සුභාශිංසන පළ කරමින් මහින්ද රාජපක්ෂ මහතාට අද දුරකථන ඇමතුමක් ලබා දුන්නා. තම ඉදිරි පාලන සමය තුළ දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් කරලීම සඳහා ඉඩ ලැබෙනු ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, මාලදිවෙන් ජනාධිපති ඉබ්‍රහීම් මොහමඩ් සොල්හි සහ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා ඔලි යන මහත්වරුන්ද මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ සුබ පැතුම් පළ කළා. අලුතින් වැඩිදියුණු කරන ලද කුෂිනගර් ගුවන් තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩ බැස්වීමට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ශ්‍රී ලංකාවට ආරාධනයක් ලැබී තිබෙනවා. ඒ බව සඳහන් වූයේ අද පස්වරුවේ අර්ලියකහ මන්දිරයේදී මෙරට ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී.
ඉන්දිය මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පණිවිඩයක් දැනුම් දෙමින් මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බුදුදහම ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන බවත් සංචාරක ක්ෂේත්‍රයේ පමණක් නොව පුරාවිද්‍යාව වැනි වෙනත් අංශවලද ඒ හා සම්බන්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහි අවධානයක් යොමු කර ඇති බවත් මහකොමසාරිස් බග්ලේ මහතා මෙහිදී සඳහන් කළා. මෙවන විට පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති එයා ඉන්දියා අනතුරෙන් පීඩාවට පත් සියලු දෙනාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කළා. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව ජලය සහ සනීපාරක්ෂා වැනි ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාවද සතුටු වන බව මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළා. අවසාන ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබීම සතුටට කරුණක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය හිරු උදාවන වාසේ විශ්වාස බව ප්‍රකාශ කළ ඉන්දිය මහකොමසාරිස්වරයා තවදුරටත් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතිව දෙරටේ මිත්‍රත්වයේ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවයි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් රජයක් යටතේ ශ්‍රී ලංකාව සමග සබඳතා තවදුරටත් පුළුල් කිරීමට සූදානම් බව චීනය ප්‍රකාශ කරනවා. චීනයේ පාලක කමියුනිස්ට් පක්ෂ මධ්‍යමකාරක සභාවේ සුබ පැතුම් පණිවිඩයක් රැගත් ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුණ ගැසුණා. කොළඹ අර්ලියගහ මන්දිරයේ පැවති හමුවේදී චීන වැඩබලන තානාපති හූ වෙයි මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග දේශපාලන පක්ෂ මට්ටමින් සහයෝගිතාව නැංවීමටද චීන කමියුනිස්ට් පක්ෂයේ සූදානම් බවයි. මේ අර්ථයේ අන්‍යෝන්‍ය ගෞරවය එකිනෙකා අවබෝධ කර ගැනීම හා පරස්පරතා විසඳා ගැනීම යන ක්‍රමවේදයන් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ තලයකට ගෙන ඒම චීනයේ අරමුණ බවයි තානාපතිවරයා කියා සිටියේ. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය සම්බන්ධයෙන් චීන පාලනය සතුටට පත්වන බවද සුබ පැතුම් පණිවිඩයේ සඳහන්. දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වලට අමතරව වරාය නගරයේ ඉදිකිරීම කඩනම් කිරීම මෙන්ම වාරි හා පානීය ජල ව්‍යාපෘති සඳහාද චීනයේ සහාය අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකාවේ මිතුරුකු මෙන්ම සහාය හා විශ්වාසය දිනාගත් නායකයෙකු බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළා. මැතිවරණය ජනතාවගේ ජයග්‍රහණයක් බව මහා සංඝරත්නය පවසනවා. එය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම ජනතා නියෝජිතයින්ගේ වගකීම බවයි උන්වහන්සේ පවසන්නේ. ගරු ජනාධිපතිතුමා පිළිබඳව මහජනතාවගේ තිබෙන විශ්වාසය ප්‍රකාශයට පත්වීමක් හැටියට තමයි මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව අපිට විග්‍රහ කරන්නට හැකියාව ලැබෙන්නේ. ගරු ජනාධිපතිතුමා මහජනතාවට ඒ වගේම රටේ සෞභාග්‍ය අභිවෘද්ධිය සහ ආර්ථික ශක්තිය ගොඩනැගීම සඳහා විශේෂ යෝජනා සහ ඒ බලාපොරොත්තු ලබා දුන්නා. ඒවා ඉෂ්ට කරයි කියන විශ්වාසය මහජනතාව තුළ තිබෙනවා. පසුගිය කාලේ මේ රටේ පක්ෂ දෙකක බලය ක්‍රියාත්මක වුණ නිසා අපට සතුටු වෙන්න බෑ රටට යහපතක් වුණා කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී අපට සතුටු වෙන්න පුළුවන් මෙම මැතිවරණයෙන් රටට වැඩදායක වන ආකාරයේ විශේෂ ජයග්‍රහණයක් ලබා තිබෙන බව. මා දකින්නේ ජයග්‍රහණය මේ රටේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් වශයෙන්. අපේ ගරු ජනාධිපතිතුමන් ගෙන ගිය ක්‍රියාකාරකම් හොඳ නිසා තමයි එතුමාට මේ 3/2ක ඉල්ලු බලය ඒ විදිහටම ලැබිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය සලස්ම දැක්ම හරියට ක්‍රියාත්මක කරන්න නම් අපි ඔක්කොම එකතු ඔහුගේ දැස් ශක්තිමත් කරන්න ඕනේ. මුලින්ම එතුමාගේ බලාපොරොත්තුව මේ සමාජය තුළ මේ රට තුළ විනීගරුක සීලාචාර විනීත බුද්ධිමත් උගත් පිරිසක් තැනීමයි. ගෝඨාභය ජනාධිපතිතුමාගේ සංකල්පය තුළ මේ රට ඉදිරි දැක්මක් තිබෙන නිසා මේ රට දියුණු කරන්න පුළුවන්කම් බලාපොරොත්තු වෙන නිසා අපි හැමදෙනාම එතුමාගේ දැස් සයු කළ යුතුයි. මහා මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයත් සමග සංවර්ධිත යුගයක් නැවතත් ආරම්භ කරන බව හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. මෙවැනි අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ තිරය පිටුපස සිටි දැවැන්ත පිරිසකගේ අසීමිත කැපවීම හේතුවෙන් බවයි කබ්‍රාල් මහතා ජාතික රූපවාහිනියේ ශනිදා ආයිබුවන් වැඩසටහනට අද එක්වෙමින් කියා සිටියේ. ඇත්ත වශයෙන්ම කිව්වොත්
මේ ප්‍රතිඵලය අපිටත් යම් කිසි ආකාරයකට හිතුවට වඩා වැඩි දෙයක්. ගණන් හදලා තිබුණේ අපිට 130ක් 132ක් වගේ පමණක් තමයි ලැබෙන්නේ. 133ක් විතර හම්බෙන්නේ. හරියට හරි. රටේ 133ක් මේ අවස්ථාවේදී ගන්න පුළුවන් නම් ඒක දැවැන්ත ජයග්‍රහණයකට තමයි අපි දැක්කේ. මතිවරණ ප්‍රතිඵල එනකොට අමුතුම මේ විදිහට ජනතාවට තිබුණා ලොකු උනන්දුවක්. 3-2 කියලා කියන්නේ දෙන්න පුළුවන් උපරිම බලය ජනතාව ලබා දීලා තිනවා මේ රජයට. දැවැන්ත ජයග්‍රහණයක් මම හිතන්නේ අපේ මුළු ඉතිහාසයේම එහෙම ජයග්‍රහණයක් සිදු වෙලා තියෙනවා කියලා. මේ තිරේ පිටුපස ඉඳලා ඒ කාර්යය ගිනාපු අය බොහෝ දෙනෙක්. මොකද ඒ අය තමයි මේක නියමුවන්. නිර්මාතෘ විශේෂව මේ වැඩ කටයුතු බැසිල් රාජපක්ෂ මැතිතුමා කොච්චර කැපුණාද කොච්චර මානසි වුණාද කියලා. ඉතින් ඒවයි ප්‍රතිඵලයක් තියෙනවා. අර ඉංග්‍රීසියෙන් කියනවා ball is in your court. දැන් බෝලේ තියෙන අපේ පැත්තේ අපිට තමයි ගහන්න තියෙන්නේ. රට ඉදිරියට ගෙනියන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැන් මේ නව යුගයේදී අපි දකි. ඒක සිදු වෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට ගෙන යා හැකි කැබිනට් මණ්ඩලයක් පත්විය යුතු බව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය ලබා පාර්ලිමේන්තුවට තේරීපත් වූ නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මහා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අද හම්බන්තොට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා විදිහට දිනුම් දුන්නාට පස්සේ ඔහු පටන් ගත්තේ ආදර්ශයක් විදිහට ඔහුගෙන් වියදම් කපා හැරලා. ඉතින් එය ජනාධිපතිතුමාගෙන් පස්සේ අගමැතිවරයා දිනුම් දුන්නාට පස්සේ අගමැතිතුමාගේ වියදම් අපි කපා හැරලා තියෙනවා. ඒ වගේම තමයි ඉදිරියේ පත් වෙන කැබිනට් මණ්ඩලයත් ඒ తాවකාලික කාලේ පත් කරේ 15 දෙනයි. ඊයගේ වියදම් කපා හැරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී පත් වෙනවා කියලා තියෙන 26 දෙනෙක් වගේ ප්‍රමාණයක් කාටද මම දන්නේ නැහැ. ඒ කට්ටියගෙත් අනවශ්‍ය වියදම් කපා හරිනවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන සමහර වරප්‍රසාදත් ඉදිරි අවුරුදු කිහිපය තුළ නොදෙන්න ආණ්ඩුව තීන්දුව කළා තියෙනවා. වියදම් කපා හරිනවා කියලා අත්‍යවශ්‍ය වියදම් කපා හරියොත් මේ රට ආණ්ඩුවක් කරගෙන යන්න බැරි වෙනවා. අනවශ්‍ය වියදම් සියල්ලම අඩු කරන්න සහ කපා හරින්න කටයුතු කරනවා. ඒක මම හිතන්නේ රටේ ආර්ථික අර්බුදයන් නොතිබ්බත් අපි කළ යුතු කාරණයක් විදිහට මේ රටේ ජනතාව අපි විශ්වාස කරනවා. මම ඇමතිකමක් ගන්න පෙර මගේ පියා වෙනුවෙන් එදා පෙනී සිටි වය වෙනුවෙන් මම සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. පාරට බැහැලා වරදාන වරප්‍රසාද පැත්තක දාලා ඇමතිකම් පෙනිපෙනී හිරගෙදර යන්න තීන්දුව කරපු. ඒ වගේම තමයි වරප්‍රසාද වලට මුදලට යට නොවි දා මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක ප්‍රතිපත්තිමය වශයෙන් හිටගත්තු 53 දෙනෙක් ඉන්නවා. දෙදෙනෙක් පරාජය වුණා. ඉතින් ඉතිරි 51 දෙනා වෙනුවෙන් ඉස්සෙල්ලා මම පෙනී හිටින්න ඕනේ. ඒ උන්ට සාධාරණයක් වුණාට පස්සේ මට පුළුවන් පක්ෂ නායකයෙක් එක්ක මම ගැන සාකච්ඡා කරන්න. පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා. මේ දේශපාලන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනාවක් සහිතව ක්‍රියාත්මක වුණු පක්ෂයක් බලවේගයක්. මේක අපි හිතුමතේට හදපු එකක් නෙවෙයි. නමුත් කනගාටුවට කාරණා වන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම ඕන වෙන්න කියලා ඒ සිදුණු ඛේදනීය තත්ත්වයේ ඵල විපාක අද භුක්ති විඳිනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ජාතික ලයිස්තුවේ වැඩ කටයුතු තවමත් සාකච්ඡා වෙමින් පවතිනවා. මැතිවරණ සමය තුල මගින් ප්‍රශ්නයක් ඇහුවා ඡන්දෙන් පසුබෑමට ලක්ුණු අය අර පෙර සිදු වුණා වගේ ජාතික ලයිස්තුවෙන් ගන්නවද කියලා. මං කිව්වා එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. ඉතින් එදා උත්තරෙත් එහෙමයි. අද කිසි වෙනසකුත් නැහැ. උදන් අඬනවා සමගි ජන බලවේගයේ විශාල ජනවර්මක් ලැබුණා කියලා. සජිත් ප්‍රේමදාසට ආසන 54ක් හම්බෙන්නේ මේ රටේ තියෙන සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා මිසක් එයාගේ මහා බල පරාක්‍රමයකට නෙමෙයි. සජිත් ප්‍රේමදාස අද විපක්ෂ නායකයා වෙනවා. හැබැයි ඉතුරු අවුරුදු 5ේදී මේ සමගි ජන බලවේගයට කිසි දවසක මේ රටේ බලය ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මුළු රටෙන්ම පරාදයි. අර එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකකාරකාදීන්ට පින් සිද්ධ වෙන්න සහ සුළු ජාතික මුස්ලිම් ජනයාට පින් සිද්ධ වෙන්න යන්තම් කොළඹ නගරයේ ආසන 5 දිනා ගන්නවා. පළාත් සභා මැතිවරණ තිබ්බොත් තව මාස ගානකින් ওই ආසන 5ක් නැති වෙනවා. මේ රටේ ජනතාවට ප්‍රබල නායකත්වයක් දැන් රටේ ගොඩනගාගෙන තියෙනවා. ඒ වගේම මේ නායකත්වය අපි හිතනවා අපේක්ෂා කරපු ආකාරයේ ගමනක් යයි කියලා. කොහොම නමුත් මේ රටේ ජනතාව වෙනුවෙන් අපකැප වෙලා බොහොම අවධානයෙන් අපි රට දිහා බලන් ඉන්නවා, ආණ්ඩුව දිහා බලන් ඉන්නවා. රටේ ජනතාවගේ ඉදිරි ගමන වෙනුවෙන් අපිත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉදිරියේ ශක්තිමත් වෙමින් අපේ තිබුණා නම් දුබලකම්, අඩුපාඩුකම් ඒවා සකස් කරන අපිත් එන්න සූදානමින් කටයුතු කරමින් ඉන්නවා. මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණය සමරමින් දිවයින පුරා ජනතාව සතුට සමරන බව අප වාර්තාකරුවන් පවසනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පිළිගැනීමේ උත්සවයක් අද පැවැත්වුණේ හෝමාගම පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී. ලාංකීය දේශපාලනයේ
පළවෙනි මැතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේදී වැඩිම ඡන්ද ප්‍රමාණය පෝට්ටුවට 81000ක් ලබලා දීලා ආසන 28ම පෝට්ටුව ජයග්‍රහණය කරවීමේ කාර්යය කළා. දෙවනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙන අවස්ථාවේදී සමස්ත ශ්‍රී ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණය 65000ක් ලබා දීමේ කාර්යය තමුන්නාන්සේලා ඉෂ්ට කළා. පෝට්ටුව ඉස්සෙල්ලාම පාර්ලිමේන්තු මැතිවරණයකට එනකොට පෝට්ටුවට ලබා දෙන වැඩිම ඡන්ද ප්‍රමාණය 95000ක් වැඩි ඡන්ද 71000ක් ලබා දීමේ වාර්තාවත් නැවත තමුන්නාන්සේලා පිළිපෙළේ. මේ පොහොට්ටුව ශක්තිමත් කරන්න දරදී ඇදපු තමන්ගේ ධනය ශ්‍රමය කාලයක් වැය කරපු සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරනවා. ඔබතුමාලා තමයි මේ පක්ෂය හැදුවේ, මේ පක්ෂය රැක්කේ. ඕගොල්ලන් ඉදිරියටත් මේ පක්ෂය රකින්න අපිත් සමග අත්වල් බැඳ ගන්න කියන ආරාධනාවත් කරනවා. හේද නැතිව සෙවම එකතු වෙලා ලෙබනනේ බේරූට් අගනුවර සිදු වූ බිහිසුණු පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් 15 දෙනා බොහෝ දුරට සුවය ලබා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ නිරතව සිටින බවයි ලෙබනනේ ශ්‍රී ලංකා තානාපති ශානී කරුණාරත්න මහත්මිය ජාතික රූපවාහිනියේ කළ විමසීමකදී කියා සිටියේ. දැනට 15 දෙනෙක් තුවාල ලබා තියෙනවා කියලා දැනගන්න ලැබී තිබෙනවා. මේ 15 දෙනාම රෝහල් වලින් ටිකට් කපලා ගෙවල් වලට යන්න ඉඩ දීලා තියෙනවා. ඒ අයට සහන සැලසීම වශයෙන් අවශ්‍ය දෛනික ආහාර ලබා ගන්න දියලි ආහාර ද්‍රව්‍ය හැමෝටම ලබා දුන්නා. ඒගොල්ලන්ගේ රෝහල් වලට වෙලා හිටපු අය සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා කතා කරලා බැලුවා. සමහර ගෙවල් වලට ගියපු අයව ගෙවල් වලට ගිහිල්ලා මුණ ගැසුණා. ඒගොල්ලන්ට මූල්‍ය ආධාර අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රතිකාර සියල්ල නොමිලේ සිද්ධ වෙන්නේ. ඒගොල්ලන් රෝහල් ගත වුණාම ඒ අයට බිලක් නැතුව උදලක් වියදම් වෙන්නේ නැතුව අවශ්‍ය දේ ලබා දීලා තියෙනවා රෝහල් විසින්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු යලි දේශීය පුවත්. කොවිඩ්-19 රෝගය වැළඳුණු කිසිදු පුද්ගලයෙකු පසුගිය දින දෙක තුළ මෙරටින් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අද දිනේද වාර්තා වූයේ කොවිඩ්-19 රෝගය වැළඳුණු දෙදෙනෙකු පමණයි. ඔවුන් සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින්. කොවිඩ්-19 රෝගයේ වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව අද වන විට 2576 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.67ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 254 දෙනෙකු පමණයි.
ප්‍රතිශතයක් ලෙස ඒ 8.94ක්. මෙතන වැදගත්ම දේ තමයි පසුගිය දින දෙක තුලදීම අපිට මේ රට තුලදී COVID-19 රෝගීන් වාර්තා වුණේ නැහැ. එතනින් ඔබටත් අපිට COVID-19 රෝගීන් වාර්තා වුණේ අපි හඳුනාගත්තු අවදානම් කණ්ඩායම් වල නිරෝධායනය වෙලා ඉන්නකොට. ඒ වගේම විශේෂයෙන්ම විදේශවල සිට ලංකාවට පැමිණ නිරෝධායන වෙමින් ඉන්න අතරත් පමණයි අපිට රෝගීන් වාර්තා වුණේ. මේ තුලින් අපිට හැඟී යනවා අපේ රටේ ඉතාමත් මනාව COVID-19 රෝගය මේ අවස්ථාවේදී පාලනය කරලා තියෙනවා කියලා. ඒ වගේම COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා සහ ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට අපේ රට තුල PCR පරීක්ෂණ 1,72,000කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම අපි සමාජය තුල රෝගීන් ඉන්නවද කියලා අඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 50,000කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි වන සඳුදා සිට අපේ රටේ ජන ජීවිතය මීට වඩා සාමාන්‍ය තත්ත්වයට පත් වෙවි පාසල් පටන් ගන්නවා. ඊට පස්සේ වෙනත් කටයුතු නැවත නැවතත් අපි ආරම්භ වීම සිදු වෙනවා. විදේශවලට සිට ලංකාවට පැමිණෙන ගුවන් යාන වැඩි වේවි. එතකොට ශ්‍රී ලාංකිකයන් පැමිණෙන පිරිස වැඩි වෙනවා. ඒ වගේ කටයුතු නිසා අපේ තියෙන සමාජ ක්‍රියාකාරීත්වය වැඩි වීම නිසා මේ රෝගය යම්කිසි විදියකින් රෝගීන් සමාජයේ ඉන්නවා නම් පැතිරීමේ අවදානමත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ජනතාවගේ සහයෝගය මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් වෙනවා. මේ රෝග පාලනය අපි ලබාගත්තු ජයග්‍රහණය ඒහා සමානව දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතව මෙතෙක් වාර්තා වූ සමස්ත COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 604ක්. ඔවුන්ගෙන් 409 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. එම ප්‍රතිශතය 67.71. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 195 දෙනෙකු පමණයි. ප්‍රතිශතයක් ලෙස එය 32.28. මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකයි. අද සිට නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ මෙහෙයුම ආරම්භ වුණා. මේ කාර්යය දිගටම කරගෙන යාමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලෙබනන් රටේ ඇතිවෙච්ච තත්ත්වයක් සමග ඒ වගේම ජෝර්දාන් රටේ ඒ වගේම සෞදි අරාබියා, කටාර්, ඕමාන් මේ සියලුම රටවල තියෙන ප්‍රශ්න නිසා විශේෂ අවධානයක් අපි යොමු කරනවා. මැද පෙරදිග ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ව නැවත වතාවක් ලංකාවට ගෙන්වා ගැනීමට පුළුවන් ඉක්මනට සියලුම ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීම තමයි අපේ අරමුණ. අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව 40000කට අධික පිරිසක් ඉන්නවා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන්. මොවුන් අතරින් 6000ක පමණ පිරිසක් තමයි ඉතාමත්ම ඉක්මනින් ගෙන්වා ගත යුත්තේ. අපි දැන් සැලසුම් කරගෙන ඉන්නේ ප්‍රථමයෙන්ම මේ 6000ක පමණ පිරිස ලංකාවට ගෙන්වා ගැනීමටත් ඉන්පසුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට ඒමට අවස්ථාවක් සලසා දීමටත්. මේ අතර ඉන්දියාවේ සිටි 125 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද පස්වරුවේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනාම ගුවන්තොටුපොළේදීම PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ඉන් අනතුරුවයි නිරෝධායනය සඳහා යොමු කෙරුණේ. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පසුගිය මාස 2 ඇතුළත ගුවන් ගමන් වාර 70ක් පමණ මෙහෙවමින් මගීන් 2500කට අධික ප්‍රමාණයකට පහසුකම් සලසා තිබෙනවා. රටට පැමිණෙන සියලුම මගීන් රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට අනුව සියලුම පහසුකම් සපයා වුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීම පසුගිය කාලය තුළදී සිදු වුණා. ඒ වගේම හෙට සුවිශේෂී තවත් සිදුවීමක් මත්තල ගුවන්තොටුපොළේ සිද්ධ වෙනවා. ප්‍රථම වතාවට ගුවන් බඩු රැගත් එමිරේට්ස් ගුවන් යානයක් ඇමරිකා එක්සත් ජනපදය වෙත යැවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 28ක් හෙට මත්තල ගුවන්තොටුපොළින් අපනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් ගුවන් යානයක්ද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියා. එම් පිරිසට 163 දෙනෙකු අයත්. ඔවුන්ද ගුවන්තොටුපොළේදීම PCR පරීක්ෂණවලට ලක් කර නිරෝධායනයට යොමු කෙරුණා. එසමගින් ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. අයිබෝවන්